ඔව් ඒ ප්‍රශ්නේ දැන් මතක ශක්තිය දියුණු කරගන්නේ කොහොමද කියලා අහනවා. මේකටම ගැලපෙන ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී එක්තරා වේදේ දන්න බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීනි සමහර දවස් තියෙනවා. මට හොඳට මතක තියෙන වන්තන. මම මේ වේද කටයුතු කරන්න ගියහම මට මතක නැති වෙනවා. කල්පනා කරලා බලුවා මතක කරත් මතක් වෙන්නේ. සමහර දවස් හොඳට මතකයි. මෙහෙම එකක් තියෙනවා මොකද මේකට හේතුව කියලා. බවුන කාම ඡන්දේ නැමැති එකම දහමක් ලැබුණොත් හිතක. මතකදී විචත් අමතක වෙනවා. අමතක කියව මතක් වෙනවා කියන එක ගැන කියන්න දෙයක්. කොහොමද වෙන්නේ? ව්‍යාපාදී නැමැති එකම නීවරණේ වතුනොත් යම් හිතක. මතකදී විචත් අමතක වෙනවා. අමතකදී විචත් මතක් වීම ගැන කියන්න දෙයක් නැහැ. තීන විද්‍යාව නැවති නීවරණේ යම් හිතක වතු වුණා. මතක තිබිච්ච අමතක වෙනවා. අමතකව මතක වෙනවා ගැන කතා කරන්න දෙයක් නෑ. උද්දච්ච කුක්කුච්ච නැවති නීවරණේ වතු වුණා. මතක තිබිච්ච අමතක වෙනවා. අමතක වෙච්ච මතක කිරීම ගැන කතා කරන්න දෙයක් තියෙනවා. විචිකිච්ඡා නීවරණේ වතු වුණොත් මතක තිබිච්ච අමතක වෙනවා. අමතක වෙච්ච මතක වෙනවා කියන එක කතා කරන්න දෙයක් නෙමෙයි. මෙන්න මේ නීවරණ පහ යම් කෙනෙකුට නැත්නම් එයාට මතක තිබිච්චත් මතකයි අමතක වෙච්චත් මතකයි ඉතේක වැළු නැති දහම දැනෙන්න පටන් ගන්නවා. ඉතේක හදාලා නොතිබිච්ච දහම වැටෙන්න පටන් ගන්නවා. අන කුබ්බේ අනනුසුතේසු ධම්මේ සක්කොමුද පාදිකින් දැටෙනවා. ඒක නොයසු විදු දහම් පිටි. ඇත පහළ වෙනවා ඥානෙ පහළ වෙනවා. ප්‍රඥා විද්‍යාව ආලෝකේ පහළ වෙනවා. මෙන්න මේ தත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ මාධ්‍යයෙන් තමයි අපි දුක්ඛාරිය සත්‍ය දැනගන්නේ. අපි මේක දකින්නේ නැහැ ඉතින්. මේ බාහිර ලෝකේ කවුරුත් දකින්න දුක විතරයි දකින්නේ. නමුත් මේ ජීවර්ණ පහ දුක වෙලා ගිය මානසිකත්වයේ සුද්ධ මානසිකත්වයේ තමයි. ඊටාම සියුම්ට වැටහිලා. එච්චර කල නොවැටහිච්ච යථාර්ථය වැටහිලා. දුකක් සැපයි කියලා අරගෙන හිටියා. ඒක භයානකත්වයේ දකින්නේ එතකොට. සුදුසුද නැද්ද කියලා දකින්නේ එතකොට. හොඳ නරක තේරෙන්නේ එතකොට. ඒ වගේම කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ එතකොට. මනසින් දැරිය යුත්ත නොදැරිය යුත්ත තේරෙන්නේ එතකොට. මෙන්න මේකේ ටික තේරුම් ගන්න ඕනේ. එහෙනම් කාම ඡන්දේ නැමැති ඒ නීවරණය මොකද්ද? ඉතල වචන පහ කිව්වට මේක කියපු එක තෝරගන්න. මොකද්ද කාම ඡන්දේ කියන්නේ? දැන් මේවා අපි දකින්න ඕනේ. යම් කිසි පුද්ගලයෙකුට කාම වස්තුන් මුල් කරගෙන කාම වස්තු කාම ක්ලේශ කාම කියන දෙකක් තියෙනවා. ආගේ සීමාව ඉක්මවා ඇගිලා આવොත් යම් කෙනෙකුට ඒ වගේ මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා පිළිබඳව සීමාව ඉක්මවා බැඳීමක් නැගුණොත් ඒ පුද්ගලයන් සමාන් කළ කීත්තේ මොකද්ද කියලා නිච්චි නැතු වෙනවා. ඒ බැඳිච්ච දේ පසුපස යන්න, ඒ භුක්ති විඳින්න, එහි ආස්වාද විඳින්න හිත පළවෙනි දේ එතන ගන්නවා. ගත්ත ගාම හිතට හොඳ නරක තේරෙන්නේ නැහැ, ලැජ්ජාව තේරෙන්නේ නැහැ, කල යුතු නොකල යුතු තේරෙන්නේ නැහැ. මොන අයුක්තියක් මොන අසාධාරණයක් කරලා හරි කවන්නේ මගේ ආස්වාදයේ විඳිය යුතුයි. ඒකවම කරගත යුතුයි. මෙන්න මේ தත්ත්වයට මානසිකත්වයේ පහද වැටෙනවා. චේ අන්ධ වෙනවා. හිත අන්ධ වුණා. හිත අන්ධ වෙලා ගියා වුණාගේ ඡන්ද වුණා. කාමයේ මුල් කරගෙන අපි කිසිදුනේ කාම ඡන්ද වුණා. අනේ කාමී නිසා හිතක් අන්ධ වෙන හැටි දකින්න ඕනේ. ඒකට කාමච්ඡන්දය හොයාගන්න. ස්ත්‍රිය පුරුෂයෙක් නිසා පුරුෂයෙක් ස්ත්‍රියක් නිසා මේක කාමියක් විතරයි උතන තියෙන්නේ. මනවලන රූපයක් දැකලා යම් කිසි කෙනෙකුට ඒ රූපකාමයේ මුල් කරගෙන හිත අන්ධ වෙන්න පුළුවන්. මල් ගස් වලට හරිය ආසා කරන කෙනෙක් ප්‍රිය කරන විදිය කෙනෙක් අති දුර්ලභ જાතියේ මල් ගහ කාගේ හරි වත්තක තියනවා දැක්කෝ. ඒක දැක්ක ගාම මේ ලක්ෂණ වදී වෙලා. ඒක මාසතු කරගන්න යත්නා කියන හැඟීමක් එනවා. ඔහුට නොවේවා මට වේවා කියන අදහසකුත් එනවා. ඊට පස්සේ ඊළඟේ දූෂ්‍ය මානසිකත්වයේ ගොඩනගෙනවා මේ මොහොතේ. මේක හොරකම් කරගෙන හරි යන්න ඕන. ගෙදර කවුරුවත් ඉන්නවද නැහැ ගේ නම් දොර වහලා. කවුරුවත් නැති වෙලාවක නිකන් මෙතෙන්ටලා ඉන්න පොඩ්ඩක් එහා මෙහා යනකොට කන්නක් පොරේම ගලවගෙන යනවා. දැන් සිටිවිලි වැළඳ දෙනවා ඇතුළේ.
දැන් අනුන්ට හිංගි කරන හිංසා කරන අඩුපාඩුවක් කරන මානසිකත්වයක් ව්‍යාපාද වශයෙන් උගල නැති. කාමච්ඡන්දේ මුල් කරගෙන. ඒකත් කාමච්ඡන්දය. ඇත්ත නැත්ත අමතක වුණා. හොරකම අසාධාරණ නැද්ද කියන එකත් අමතක වුණා. කළ යුතු නැකළ යුතු කියන අදහසත් අමතක වුණා. මොකෙන්ද අමතකුනේ? අර මල් ගහ හරි වටිනා මේක මට ඇහෙන අනික් කාට නෝරන කොච්චර හොඳ. කොහොම හරි මම හසු කරගත්තේ. ඔන දැඩි අදිස්ථානයක් ඇති වුණා කාමයේ මුල් කරගෙන. රූපකාම. ඒකත් ඒ විදිහයි. ශබ්දකාමයක් ඒ වගේ. මිහිරි නද දෙන්නා වූ නලාවක් හෝ සංගීත වාද්‍යයක් හෝ යන්ත්‍රයක තියනවා දැක්කෝ. ඕක හොරගම් කරගෙන යන්න ඕන කියලා හිතක් ආව නම් කල්පනා කරලා ඇයි එහෙම හිතක් ආවා. මේ නාදීට මම හරි කැමතියි. ඒක මාසතු කරගන්න ඕන කියලා අදහසක් ආවා ඒ නිසා. ඊ අදහසේ ගැඹුරුකම කොච්චරද කියනවා. මම හොරකමකට පෙළඹවනවා. මං කොල්ලේටත් පෙළඹවනවා. හිංගි හිංසා කරලා හරි ගන්න පොළඹවනවා. කවටිකමෙන් හවට්ටලා ගන්න පොළඹවනවා. ඒ වගේ මානසිකත්වයක් කැත මානසිකත්වයක් මට ඇති කරන්නේ මේ ඡන්දය. මොකද්ද? මේ ශබ්ද රාගය. අර ශබ්ද රාගයෙන් කාමච්ඡන්දය ගොඩනගෙන. සුවඳත් ඒ වගේ. සුවඳල ප්‍රිය කරන කෙනෙක්. ඊටාම සුවඳ මල් වර්ගයක් දැකලා. ඒකේ සුවඳ දැනුනොත් එහෙම. හරිම සුවඳයි. මේ જાතියේ පැලයක් මම විල්වර දෙන්නේ නැහැ. කොහොම හරි මේක ගලවගෙන යන්න ඕනේ. ඔය මල් ගහ මුල් කරගෙනත් ගන්ධ කාමයේ මුල් කරගෙන කාමච්ඡන්දේ නැගිට පුළුවන්. යම් කිසි සෙන්ට් එකක් තියෙන්න පුළුවන් කාගේ හරි යාළුවෙක්ගේ හරි හිතවල දෙක හරි තියෙන්න පුළුවන්. මේකේ ගාගෙන ආපු සෙන්ට් එකේ සුවඳ තියෙන තැන කියන්නේ නැහැ ඒ කියුවා. ගොඩක් කරන්නම්කෝ කියලා ඕක කරගන්න කරගෙන යන්න හිතනවා. එතන ගන්ධය මුල් කරගත්ත ගන්ධ කාමයේ මුල් කරගත්ත කාමච්ඡන්දයක් නේ කියලා තමයි දෝෂය කලේ. අනේ හිත අන්ධ කරගුව හැටි. අන්ධ කරගුවා ඡන්ද වුණා. ඊට පස්සේ හිතට කලතුරාවක් වැටුණා. ආවර්ණයක් වැටුණා. ඇත්ත නැත්ත ඉක්ම ගියා. හොඳ නරක බලලා හිටන් කටයුතු කිරීම ඉක්ම ගියා. යුක්තිය අයුක්තිය සාධාරණත්වය අසාධාරණත්වය මේ ඔක්කොගෙම යථාර්ථය ඉක්ම ගියා. ඉක්ම ගිය ගාම හිත අන්ධ වෙලා. මෙන්න මේක රස පිළිබඳව ස්පර්ශය පිළිබඳව ඔක්කොම සමගයි. පංචකාමයන් පිළිබඳව ඔය ආකාරයෙන් අධික කාමයේ මුල් කරගෙන මුලාසහගත නුනුවණින් මෙනෙහි කිරීම හේතු කොටගෙන ඔය කාමච්ඡන්දේ නැගෙනවා. එහෙනම් මේ භාවනාවක් කරන කෙනෙක් හෝ ආර්ය මාර්ගය පූර්ණිය කරන කෙනෙක් තමාගේ හිත ආර්ය මාර්ගයට අවතීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. සුද්ධ කරගෙන මේ මගේ යන්න අවශ්‍ය නැහැ. කාමච්ඡන්දේ දැනගනි. කාමච්ඡන්දේට හේතුව දැනගනි. කාමච්ඡන්ද නිරෝධය දැනගනි. කාමච්ඡන්ද නිරෝධ මාර්ගය දැනගනි කියන මේ හතර දැනගන්න ඕන කියලා පෙන්නනවා. මෙන්න භාවනාවක් වැඩින්නේ අජානීය භාවනාව කරන්න කිව්ව ඔන්න ඔය ක්‍රමය. අජානීය භාවනා කරන කෙනා අරමුණක් අල්ලගෙන ඒකේ හැබි ඉන්නේ. පඨවි අරමුණ පඨවි සංඥාව හිත විතර පඨවි එකේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. ජල සංඥාව හිත පිටවගෙන ආපෝ කියන කර්මස්ථාන වර්ණ කෙනෙකුත් නෙමෙයි. ගිනි සංඥාව හිත පිටවගෙන තේජෝ කියලා කර්මස්ථාන වර්ණ කෙනෙකුත් නෙමෙයි. වායු සංඥාව හිත පිටවගෙන වායෝ කියලා කර්මස්ථාන වර්ණ කෙනෙකුත් නෙමෙයි. නීල පීත ලෝහිත ආදී යම් කිසි ආකාරයක වර්ණයක් මුල් කරගෙන වර්ණේ සීකරන වර්ණ සංඥාව හිත පිටවන කර්මස්ථානයක් වර්ණ කෙනෙකුත් නෙමෙයි. කාගෙන්වත් අහගත ක්‍රමයක් අල්ලගෙන වාක්‍යයක් අල්ලගෙන වර්ණ කෙනෙකුත් නෙමෙයි. මේක පොතක තිබුණ අහවල් දෙන්න තිබුණා කියලා අරගෙන වර්ණ කෙනෙකුත් නෙමෙයි. එහෙම එකක්වත් එතන නැහැ. නමුත් අජානීයදී ආයිතිය සමාධිය පූර්ණ කරගන්නා නිරායාසයි. එහෙම වළන්නේ නැතුව කොහොමද සමාධිය පූර්ණ කරගන්නේ කියලා එක්තරා විසුණු වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අජානීයදී ආයිතිය පළමුවම සමාධියේ හිත දූෂ්‍ය කරන කාරණා පහ දැනගන්න. කාමච්ඡන්දිය දැනගන්න. ඒ කාමච්ඡන්දිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. කාමච්ඡන්දියේ හේතුව දැනගන්න. අනේ හේතුව තමයි ඒකෙහි නුනුවණින් මෙනෙහි කරලා ගත්ත දැඩි අවිද්‍යාවේ නිගමනයි. අවිද්‍යාව නිසා තමයි මේ කාමච්ඡන්දේට හේතු වෙච්ච මුල උනේ. හිත අන්ධ වෙන්න දුෂ වෙන්න මුල්ලු නැහැ. ඒ නිසා ගත්ත තීරණේ තමයි හරි වටිනවා. අසීමිත වටිනවා. මෙන්න මේ වටිනාකම අවිද්‍යාවෙන් ගත්ත නිසා තමයි නුනුවණින් මෙනෙහි කරනවා වටිනාදියක් වටිනවා කියලා මෙනෙහි කරනවා. ගත්ත මුල අදහස මුල් කරගෙන තමයි ආරම්භ කරන්නේ. මෙන්න කාමච්ඡන්දේට හේතු. කාමච්ඡන්දේ නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? නොවටිනාදියක් වටිනවයි කියලා මම හිතාගෙන ඉන්නේ. කොහොමද ඒක නොවටින්නේ? ඇයි නොවටින්න හේතුව මොකක්ද? ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අනිත්‍ය දෙයක් කොහොමද වටින්නේ? අනිත්‍ය දෙයක් තුලින් ගෙනත් දෙන්නේ දුකම නම. දුක් දෙන දෙයක් කොහොමද වටින්නේ? සාරාර්ථයක් නොදී දුකදී කෙලවර කරන දෙයක් නෑ.
සාරයි කියලා ගන්න ආශ්‍රයවත් කියලා ගන්න වටිනවා. හරවත් කියලා ගන්න වටිනවා. ඇත්ත මොකක්ද? එහෙනම් නිත්‍ය සුඛාත්ම නෙමෙයි යථාර්ථයේ අනිත්‍ය දුක්ඛානාත්ම. එහෙනම් මේ හිත වැලගත් ආස්වාදී හිත වැලගත් දේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? දුක්ඛ දෙයක්ද සුඛ දෙයක්ද? අනාත්ම දෙයක්ද අර්ථ දෙයක්ද කියලා. ඔය ක්‍රමයෙන් බලන්න පුරුදු වෙනවා විමර්ශනය කරනවා. මෙන්න මෙහෙම කරනකොට කියන්නේ මෙහෙම කරපුවාම තමයි වටිනවයි කියන මුලාව අත්හැරලා හිටන් නොවටිනවා කියන යථාර්ථය මතුවෙන්නේ. නොවටිනා දෙයකට නෙමෙයි මේ ආශා කරන්නේ. වටිනවා කියලා හිතන්නේ මුලාව නිසා නේද කියලා. ඔන්න ඔය ධර්ම මාර්ගය අනුගමනය කරනකොට කාමච්ඡන්ද නිරෝධී කොච්චර වටිනවද කියලා දකිනවා. මුලා කරන මානසිකත්වයෙන් මිදෙනවා. විවෘත බවටපත් වෙනවා. මනස තීක්ෂණ වෙනවා. ඥානීය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. ලෝකේ ඇලී ගලී වාසය කරන යන්ත්‍ර වාක්‍යන අනිශ්චිතෝ විහෙරති. ඒකෙන් නිස්සේන්තරව වාසය කරනවා. ලෝකේ ආත්මාදී වශයෙන් අල්ලගෙන මුලාවක් දිවන නැදකින්චි ලෝකේ උපාදී. ලෝකේ ආත්මාදී වශයෙන් ගැනීමේ වෙංගල යන. සිද්ධිය ගන්නෙ නෑ. මේ විදිහට කායानुපස්සනාව වෙන ඒවාපි බික්කෝ බික්කු කායानुපස්සේ විහෙරති. මේ විදිහට කායानुපස්සනාව බික්සුව වලන්න පුළුවන්. බික්සුව කියලා කිව්වහම බික්සුව බික්සුණී උපාසිකා කියන්නේ ලෝක සම්මතිය කියලා. ආර්ය මාර්ගය වලාගෙන යන මේ භවයේ දැකලා භවයේ කුණ දැකලා ඉක්ම යන්නේ යම් කෙනෙක් කටයුතු කරන එයා තමයි බික්සුව. භවයේ මහ කුණක් කියලා දැකලා මේක ඉක්ම යන්න ඕනේ. භවයේ ක්ෂය කර දමන්න ඕනේ කියලා අදහසක් ගත්තා නම් ඒ අදහසට කටයුතු කරන එයා බික්සුත්වයේ තුලයි යන්නේ. එයාටයි බික්සු කියන වචනේ ගැලපෙන්නේ. අන්නේ ඉතින් යනකොට මොකද කායानुපස්සනාවේ භික්ෂු වාසය කරනකොට ඔය ක්‍රමී. ඕක කායानुපස්සනාවක් වෙනවා. අන්න කාමච්ඡන්දේ දැක්ක කාමච්ඡන්දේ හේතු දැක්ක කාමච්ඡන්ද නිරෝධේ සහනේ දැක්ක. නිරෝධේ මාර්ගය මොකද්ද? නිච්චයි සුඛයි ආත්මයි කියන අවිද්‍යාවේ මුලා දෘෂ්ටිය හිතා ඉන්නේ දේ ඇත්ත බලන්න ඕන අනිච්චයි දුක්ඛයි නැත්නම් කියන යථාර්ථය. ඒ විද්‍යාත්මකව මාධ්‍යයෙන් බලන්න ඕන. මෙහෙම බලාගෙන යනකොට දකින්නවා කාමච්ඡන්දේ විද්‍යාවේ අවස්ථාව ලැබෙනවා. දැන් ව්‍යාපාදේ දකින්නවා. මොකද්ද ව්‍යාපාදේ තාව? ඔය කාමච්ඡන්දයේ මුල් වෙලා ඒකෙන් මුලාවිච්ච මානසිකත්වයමයි ව්‍යාපාදයේ මුල පිළිවෙල. ඇලීමක් යම් තැනක ඇලෙන්න දෙයක් වටිනා දෙයක් ඔහුට නොතිබුණා. ඔහුට ගැටීමල මුල පුරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගැටීමල මුල පුරන්න ඇලීමට හේතුවක් තියෙනවා. ඒකට විරුද්ධතාවයක් වෙනකොට තමයි ඔහුට ගැටීමට හේතු කාර්යය නැගෙන්නේ. එහෙනම් ව්‍යාපාදයේ ස්වභාවය මොකක්ද? තමාගේ මානසිකත්වයේ දූෂ්‍ය බවට පත් කරනවා. ඒ වගේම අනුන්ට හිංගි හිංසාවක් බවට පත් වෙනවා. තමාට තවල වෙන අනුන්ට තවල වෙන දූෂිතාවිය හොඳයි කියලා හිතන් පිළි අරගෙන ඒක වරදක් නැහැ කියලා පිළිගන්න ඒකට මුලාවටපත් වෙලා මෙන්න මේ ආකාරයේ වැළසීමටපත් වෙච්ච වැළපිලගේ ඉද්දත් ව්‍යාපාදයට වැටෙනවා වේ. ව්‍යාපාද කියන්නේ මොකද්ද? ව්‍යය කියන්නේ වැය වීම. විනාශයටපත් වීම. පාදී කියන්නේ පැත්ත. යම් කිසි කෙනෙක් විනාශයට යන පැත්තට යන්නේ යමකින්ද? ඒක ව්‍යාපාදය. තරහ කිව්වම හරියන්නේ නැහැ. වේ වෙන්නේ පැත්තට කියනවා ව්‍යාපාද. පාදී කියන්නේ බෙදසෙන් නැහැ පැත්ත. ඒ කියන්නේ වැය වීම. මොකද්ද වැය? අය මොකද්ද? ආර්ය මාර්ගයේ අය. නිවන් පැත්ත. වැය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයලපත් කරන අනාථ වර්ග කරන පැත්තක් කරනවා වැය. දුක්ඛිත පැත්තක් කරනවා වැය. අනේ දුක්ඛිතත්වයේ ඇදදමන සතලපා පැත්තට ඇදදමන යම්කිසි පැත්තකට ඒ බෙදසෙන් යොමු වුණා. ඔහු ඉන්නේ ව්‍යාපාදී. ව්‍යාපාදී දැනගනි ව්‍යාපාදයේ හේතුව දැනගනි. ඒක හේතුව කොහොමද දකින්න ඕනේ. එහෙම වෙන්නේ හේතුව මොකද්ද? අය පැත්තේ වටිනාකම දකින්න හැකියාවක් නැහැ. කාමච්ඡන්දේ වෙහිලා. කාමච්ඡන්දේ වැහුනහම කාමියෝ තමා සතු කර ගැනීමට මම කරගන්න මගේ කරගන්න මුලාසහගත විකෘති ආකාරයෙන් කෝ උත්සාහ කරනවා. තමා නොදැනුවත්වම සිද්ධ වෙන්නේ අන්ධ බවටපත් වෙනවා. අන්නර නීවරණයටපත් වෙලා ඉන්න අර ආකාරයෙන් විනාශ වෙලා යනවා. වැයටපත් වෙනවා. මෙන්න ව්‍යාපාදයයි ව්‍යාපාදයේ හේතුව. ව්‍යාපාදේ නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? නිකන් නැති කරන්න මම ව්‍යාපාද කරන්නේ නැහැ වෛර කරන්නේ නැහැ කියන එක නැති වෙන්නේ නැහැ. ඒක අතීසාරකට අමුඩ ගහනවා වගේ අදහනවා. වැටලි දෙය ඇරෙන්නේ. ව්‍යාපාදේ විරෝධ කරන්න ඕන නම් ව්‍යාපාදේ ආදීනව දකින්න ඕනේ. ව්‍යාපාදේ නිසා වෙන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? මම කාටකෝරෙන් කරන්නේ නැතුවත් ව්‍යාපාදේ ඇතුළු කළොත් ධර්මතාවය විදිහේ වැඩ කරන්න බෑ. ධර්මතාවයේ ප්‍රතිඵලය මට එනවා. ලෝකයන් කර කළා මම හවට්ටන්න පුළුවන් වංචා කරන්න පුළුවන්. ලෝකෙට වංචාවක් කරුවාට මගේ හිත ධර්මයට වංචා කරලා හංගන්න බෑ. පාප ධර්මයක් ඇතුළු කළොත් පාපේ විපාකේ හේතුවේ ඵලෙ මට එනවා. හේතුව යම් හේතුව මට ලැබෙන ඵලෙ ඒකයි. කාට සුද්ධ වෙලා හිටියත් වැඩක් නැහැ. අනුන්ට සුද්ධනා වෙලා හිටියත් වැඩක් නැහැ. තමාතුරු තියෙන හේතුව දූෂ්‍ය නම් ඵලයේ දූෂ්‍ය එකක් තමයි හම්බෙන්නේ මුක්තිය දින්න වෙන්නේ. ඒ විලාසෙදි හවට්ටන්න බෑ කවුරුවත්. මෙන්න මේක දකින්න ඕනේ. නා ව්‍යාපාරී කියන එක මහ දූෂ්‍යයි.
දූෂ්‍ය හේතුවේ ඵලයේ දූෂ්‍ය ඵලයක්. සතර පාදකේ උප්පත්ති පැත්තේ පහත් පැත්තට දානවා මිසක්. කවදාවත් මම කොච්චර බුදු වැද හිටියා කිව්වා. ඒ ක්‍රියාවෙන් දිනන්න බැරි නම් මෙතන මේ යම් ඵලයක් යම් හේතුවකින් නැගෙන්නේ ඒ හේතුව තියෙන එකන් ඒ ඵලෙන් මිදෙන්න බෑ. ඒකට වෙනවා කියනකොට හරියන්නේ නැහැ. ඒක හේතුව වෙලා හේතුව බින්දින්න ඕනේ. ඒතකොට ඒ ඵලෙ නැති වෙනවා. නේ වෛර කරන බුද්ධිලේ වෛර කරන්න හේතුව දැකලා ඒක අත්හරින්න නැතුව. උදේ නැහැරකම් බුදුන් පුද හිටියත් එයාගේ වැඩේ කෙරෙන්නේ නැහැ. බුදුන් පිදීමෙන් ලැබෙන එක දෙයක් නම් අර ලැබිලා තියෙන ඵලෙ ඒකේ ඵලෙ නෙමෙයි. තව හේතුවක ඵලය. ඒ හේතුව හොයලා ඒ හේතුව නිරෝධ කළොත් ඒ ඵලෙ නිරෝධයි. හේතුන් පරිච්ඡ සම්භූතා හේතු බංගා නිරුද්ධ. සිද්ධ වෙන්නේ එහෙම. නා ව්‍යාපාදී නැගිනේ මොන හේතුවකින්ද කියලා බලලා. ඒ හේතුව තේරුම් ගන්න ඥානින් ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඒක නිරෝධ කළොත් ඔහු ව්‍යාපාදී නිරෝධ කරගත්තා වෙනවා. ව්‍යාපාදී නිරෝධ වුණොත් ඔහුට වය වෙන්න දෙයක් නෑ. ඔහුට සතරපා උප්පත්තියේ රැඳගෙන යන මහා දුෂ්ටිතාවය ඉවරයි. මනසේ කොහොම ඉවරයි. සුද්ධ බවටපත් වෙනවා. කෑදුණු බවටපත් වෙනවා. මේක අති සුද්ධ බවටපත් වෙන සුද්ධ වෙනවා. අන්න ඒක දැකලා. ඒකට තියෙන මාර්ගය මොකද්ද? අර මුලින් පටන් ගත්ත මාර්ගය. නිත්‍යයි සුඛයි ආත්මා කියන මුලා දෘෂ්ටියෙන් තමයි පටන් ගත්ත වැඩ පිළිවෙල මේ ව්‍යාපාදයේ මුල උනේ. ඒ නිසායි ඇලුනේ. ඇලිච්ච දේනේ පහර වදින උටයි ගැටුනේ. ඇලෙන්න දෙයක් තියනවා කියලා හිතපු ඉඳයි ගැටෙන්න හේතු වෙච්ච එක පහරක් උනේ. එන ඇලෙන්න දෙයක් නෑ කියලා දැනගත්ත කෙනාට ව්‍යාපාදයේ හේතුවක් වෙනවා ඒකත් මිදිලා යනවා. එහෙනම් තීන විද්ද කියලා දෙකක් තියෙනවා. තීනයටපත් වෙනවා විද්දේටපත් වෙනවා. කියලා දෙනවා. කම්මැලිකමයි නිදිමතයි කියන වචනේ ඕකට භාවිතාවකක් තියෙනවා. දැන් අටුව අපතර විග්‍රහ කරන කම්මැලිකම සහ නිදිමත කියන. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරුයි. යහපත් ගුණ මාර්ගයක් දැකලා නම් ඒ ගුණ මාර්ගයට යොමු කරනකොට ඒ බුද්ධිලා ඒ මාර්ගයට යන්නේ ඇකිලෙනවා. බලහන දෙන ඉඳ කැමති නැහැ කුණු හරප කිවියා දොරොත් දෙන ඉඳ කැමති. ධර්මයට යමුදු වෙන කැමති නැහැ. චිත්‍රපටියක් පෙන්වනවා නම් ටීවී එකේ නාට්‍යයක් පෙන්වනවා ඒක බලන්න කැමති. ඒකට නිදිමතක් නැහැ කම්මැලි. දැන් ආර්ය මාර්ගයේ බැසගෙන අලා තීන විද්ද කිව්වොත් එහෙනම් කම්මැලිකමයි නිදිමතයි කියන ගත්තොත් අර චිත්‍රපටිය බලනකොට අර සුන්දර ලාමක අදහස් තියෙන ඒවලු කතා ක්‍රියා තියෙන දිහා බලුවොත් එයාට ඒක බලා ඉඳ හිතෙන්නේ. ඇකිලෙනවා තියෙන. යාර නිදිමතකුත් වෙනවා තියෙන. වෙලක් නෑ මොකක්ද මේ කෙහෙල් මල වැඩකට දෙයක් දෙවි කියන්නේ. කිසිම හරයක් නැති දෙයක් මලක් මෙතෙන් රැඳින් ඉඳ උනානේ. මොනවා කරන්නද මේ ගෑයිට කිව්වට අහන්නේ නැහැ. කියලා එක මිනිහා කියනවා. ඒක මේ මිනිහා කිව්වට අහන්නේ නැහැ කියලා ගෑණි කියනවා. මොනවා කරන්නේ පස්සෙන් ඇදගෙන ගියා. යයියන් කියලා මාත් ඉතින් ආව මට නම් වැලක් නැහැ ඕක. එයාලා කම්මැලි නිදිමතයි. ඒක තියෙන විද්දේ. ඒ කම්මැලිකමයි නිදිමතයි තියෙන විද්දේ කිව්වොත් ඒකක් තියෙන විද්දේ. දැන් එකනේ බල කියන දිනකෝ එකේකට හරි ප්‍රබෝධයි. අනික කෙනාට කම්මැලි නිදිමතයි. අර ධර්මයට නබුරු වෙච්ච කෙනාට හරි ප්‍රබෝධයි. එයා හරි කැමතියි. යන්කවනේ ඉන්න බෑන් ගාලා කියනවා නිදිමතයි. හරි කම්මැලි. යන් ඉවර නැද්ද වහලා එක්කෙනෙක් එහෙම කියනවා. පොඩ්ඩක් ඉන්නකො. අනික කෙනා එහෙම කියනවා. එක්කෙනෙකුට ඈනු වෙලා නිදිමත. එක්කෙනෙකුට හරි ප්‍රබෝධයි. දැන් කම්මැලිකම නිදිමත කියන වචනේ කිව්වට බෑ වගේ. ඔය තීන විද්ද කියන වචනේ ගන්නෙ මොකද්ද කියලා විස්තර කරලා ගන්න ඕනේ. යම් යම් තැනක් අල්ලගෙන තීන කරනවා කියලා කියනවා. යම් කිසි තැනකට වැදිලා ඒ ස්ථානෙක මිදෙනවා නැත්නම් මිදිලා අල්ලා ගන්නවා. එතනින් ගලවන්න බෑ. එහෙනම් මොනවද මේ ඇලෙන්නේ? පංචකාමයේ යම් තැනකද ඔතනයි ඇලෙන්නේ. එහෙනම් බුදුදහමකට තියෙනවා ඇලීම. ඇලීම අහ කරන මාර්ගය බුදුදහම. ඇලෙන එකක් හිතන්න. එහෙනම් බුදුදහම ගන්නේ ඇලෙන්න. කුල්ලූපං වූ බික්කවේ ධම්මං දේසිස්සාමි නිතරණත්තා නෝගහනත්තා. මේ ධර්මයේ දේශනා කරන්නේ ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙවෙයි. එහෙනම් ධර්මය අහන්නේ අල්ලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අත්තරිය යන බලාපොරොත්තු. නේ බල කියන එක නේ හොඳයි කියකි අල්ලා ගැනීමකුත් නේ. හොඳ බල අහගත්තා නම් අහගත්ත එකෙන් කරගිද්දී කරගන්න බලාපොරොත්තු වෙනා මිසක් අල්ලා ගන්න වටනා හිත ධර්මය හුවා නෙවෙයි. ඊතර වෙන්න සූසුලි සාධර්මය හුවා කියන තැන ඉන්න ඕනේ. ඊතර වෙන්න සූසුලි සාවරුවට නැග මිසක් ඔරුව හොඳ ඉඳවරුවට නැග නෙවෙයි. ඔරුවකමාව. මෙන්න මේ කෙනාට අර කියන තීන විද්ද කියන කොටසට සම්බන්ධයක් වෙන්නේ නැහැ. එහෙනම් තීන විද්ද කියන වෙලේ පංචකාමයේ නැවති දේ නිත්‍ය සුඛ ආත්ම කියන දෘෂ්ටියෙන් අල්ලාගෙන බැඳුනහම ඔහු ඒක අත්හැරලා යන්න බෑ. ඒකෙන් ඉවත් වෙන්න බෑ. මේ අරමුණකදී ඇලි ඇලි ඉන්නවා.
එතනම ඇලිලා ඉන්නකොට ඔහුට තීනියක් සහ මිද්‍යාවක් එනවා. පංචකාමයේ අසාරයි කියලා දැක්ක දවසට එහි ඇලීමක් තිබුණා නම් ඉන්නේ දෙක ඉවත් කළා. තීන මිද්ද ඉවරයි. ඊදාට ඇලුමක් නැති නිසා මනස වද දෙන්නේ නැහැ. පංචකාම පස්සේ යනවා. તો ලෝකේ පස්සේ හඹා යනවා ලෞකිකත්වයේ පස්සේ හඹා යනවා කියන එක තව විදිහකින් කියනනම් පංචකාමිය පස්සේ හඹා යනවා. පංචකාමිය පස්සේ හඹා යන වැඩි පිළිවෙලට හිත හිටලා එනහිලා තීන විද්‍යාවේ නිදහස් වෙනවා. ඒතකොට ඒකෙ මොකද වෙන්නේ? අන්න මනස සුද්ධ වෙන සමාධියක්. අනික තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. උදහස් බවහා කුකුස කියලා තෝකට කියනවා. අලු ගොඩට ගලක් ගහුවා කියලා උපමා පින්නන අටුවා පොත්වල විග්‍රහ කරන්නේ. අලු ගොඩට ගලක් ගහුවාම හැමතැනම විසිරලා යනවා වගේ හිත විසිරලා යනවා කියනවා. මේ විසිරෙන ස්වභාවය උද්දච්ච හැටියට පෙන්නනවා. ඒකම හිත කහට ගැනිලා හිටිනවා. වික්ෂිප්ත වෙලා යනවා. කුක්කුච්ච කියන එකත් ඒක ඇති වෙනවා කියලා පෙන්නනවා. යම් කිසි බුද්ධිලේකට යම් දෙයක් මේ ලෝකේ වටිනවා කියන මේ පළවෙනි දෘෂ්ටියම තිබුණා නම් ඒ දෘෂ්ටිය තියෙන තාක්කල් ඔහුට මේ අවස්ථාව එනකොට ඒ අවස්ථාවේ පහර වදිනකොට උදහස් බවක් ඇති වෙනවා. නැන උඩඟු බවක් ඇති වෙනවා. ඒ වගේම මේකට පහර වදිනකොට ලැබෙනකොට උඩඟු බවක් ඇති වෙනවා. ඒකට පහර වදිනකොට මොකද වෙන්නේ? විශාල කැළවීමක් කුකුස් භාවයක් ඇති වෙනවා. පහත් බාස්පතර ගිහිලා ඉතින් මානසිකත්වයේ සුද්ධ භාවය ඉක්ම යනවා. මෙන්න මේ කියන මනසේ ඇතිවෙනා වූ වික්ෂිප්ත භාවය. ඒ වගේම කුකුස් භාවය සැක කුකුස් ඇති කරන බවක් ඇති කරනවා. ඒකට මුල්ුනේ මොකද්ද? නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ දෙයක් තියෙනවා කියන දෘෂ්ටිය. මුලින්ම ටික ගහම උද්දච්ච කුකුස් ඇති විශේෂයක් නැතිලා. අනික දැන් විදිකිච්ඡා කියන. විදිකිච්ඡා කියන්නේ සැකයි කියලා ගත්තොත් අපි කෙටියෙන් ගත්තොත් එහෙම. නියම අර්ථය ආවේ නෑ. මොකද සැකේ කියන්නේ කිව්වොත් ඒක. දැන් අරිගත් මේ සෝවාන් ඵලයටපත් වෙනාට විදිකිච්ඡාව දුරු වෙනවා කියන. විදිකිච්ඡා කියන්නේ මොකක්ද අහපුවාම සැකේ. බුද්ධ ආදී අටදෙනා සැකේ කියලාත් ඔබ විග්‍රහ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා බුදුරජාණන් වහන්සේ කරේ සැකක් නෑ. උන්වහන්සේගේ ධර්මයේ ගැන සැකක් නෑ සෝවාන් පුද්ගලයාට කියලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එදා මහා නාම ශාක්‍ය කුමාරයා සෝවාන් වෙලා හිටියේ. සෝවාන් වෙලා හිටව මහා නාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ඇතුලේ ඉඳලා ඉත යනකොට හරි චිත්ත ප්‍රසාදේ යන්නේ. එතනින් ගිහිලා ඉතින් අන්තපුර වලට යනකොට ඒ වගේම බාහිර කලබිලට යනකොට එයාගේ රැකී රක්ෂාවල් බාර දීලා තියෙන තැන් වලට යනකොට ඒගොල්ලෝ කරන කියන දේවල් වල වැරදි දැක්කහම ඒගොල්ලෝ කෙරෙහි ඇති කර ගන්නා වූ බයින හැටි ඒගොල්ලන්ට කරන හිංගි හිංසා දඬුවම් ඔය ආදි වශයෙන් මතුවෙනකොට එයාට හිතනවා මේ වගේ වෙලාවක මම මැරුණොත් එහෙම අපායයි. මෙහෙම සැකයක් ආවා. බුදුරජාණන් වහන්සේලාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාගේ ඉන්නකොට මේ තියෙන චිත්ත ප්‍රහාදේ මම මෙතනින් ගියාට පස්සේ නෑ. කලපිල්ලට ගියාට පස්සේ මගේ ව්‍යාපාර කරන ස්ථාන වලට ගියාට පස්සේ ඒවා පුද්ගලයෙක් ඉතින් අනුපාඩු දැකලා මම මානසිකත්වයෙන් ඒවට දොස් කියන හැටි මට ඇති වෙන තරහ ගති ස්වභාවය ඇති වෙනකොට මට හිතෙනවා එහෙම මොකටද මලුත් නම් අපාගත වෙයි කියලා. සැකයක් තිබුණේ නැහැ. අපායයි කියන සැකයක් තියෙන බුදුරජාණන් වහන්සේට මිහින්කි. දැන් බුදුරජාණන් වහන්සේ කියන මහානාම බය වෙන්න එපා මහානාම බය වෙන්න එපා ඔබට කවදාත් එහෙම වෙන්නේ නැහැ. ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න ඔබට කිසිම දවසක ඒ බඳු අලාමක වරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා බය වෙන්න එපා. පළවෙනි දාසේ දේශනා කළා. ඊට පස්සේ ආයතන සැකයක් තියෙනවා ආයතනයක් කරවතිනවා කියන. දෙවෙනි දවසෙත් ඇද්දි. ස්වාමීනි ඔබ වහන්සේලා తీරවේ තියෙන චිත්ත ප්‍රහාදය. මෙතනින් ගියාට පස්සේ මට නෑ අර විදිහම උත්තරේ ආයි ප්‍රශ්නේ කියනවා. මට ඒ වෙලාවට හිතෙන මං අපායයිද කියලා. දැන් බුදු දේශනාවේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුකේ දේශනා කරන ධර්මයේ අහලා ජායි සැකකලේ නැද්ද? දෙවෙනි සැරේ එළින් කිව්වේ. දෙවෙනි සැරේ බුදුරජාණන් වහන්සේ කියනවා මහානා බය වෙන්න එපා බය වෙන්න එපා. ඔබට කවදාවත් අලාමක වරණයක් සිද්ධ වෙන්නේ නෑ. දීර්ඝ කාලයක් බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝ කෙරෙහි පැහැදිච්ච ඔබට එහෙම එකක් වෙන්නේ නෑ. ඒ ගැන සැක හිතන්න එපා. ඒක අහලා තුන්වෙනි දවසේ ගිහලා ආයි සැක කියනවා. ආවිනේ මට ආයිත් මෙහෙම හිතෙනවා. දවස් දෙකක් බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුකේ බුද්ධ ධර්මයේම අහලා ධම්මේ කාංකේ තියලා තිබුණාද ඒක ධම්මේ කාංකේ තියෙනවා ආයෙ හැය කියයි මට මෙහෙම සැක හිතෙනවා කිය මහා නාම අරපේන සල්ගස් දෙකල මම කිව්වනම් ධර්මාවි සමීලවල කියනවා ඔය සල්ගස් දෙක 100ක් අවුරුද්දක් නිරුපත් කරලා ජීවත් වෙන මිනිස්සු කියන එක මොනවද කියන්නේ ඔබ බයෙන් දෙපා ඔබ අපාය යන්නේ තුන්වෙනි වතාව විවාහ විශ්වාස කරනවා දැන් මෙතන බලන්න කොච්චර වෙනසක් තියෙනවා
දැන් බුදුරජාණන් වහන්සේ කිරී සැක නැහැ කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහානා භාවයෙන් දෙපාව අපාය යන්නේ නැහැ කියලා. ආයුධ සැකයිද කියලා මට සැකයි කියනවා. එහෙනම් බුදුන් කිරී විශ්වාසය තිබිලා නැහැ. කිව්ව ධර්මය දේශනා කළා. ඔබ යන්නේ නැහැ. මේ ධර්ම අවබෝධ කරගොව අපාගත වෙන්නේ නැහැ කියලා දේශනා කළ ධර්මයක් ඇහුවා. ඒ ධර්මයේ විශ්වාස කරා නම් ආයතනයක් කිහින් කියලා මට ආයතනයි කියනවා. එහෙනම් මොකද්ද බුද්ධ ඒකාන්තති මොකද්ද ධම්ම ඒකාන්තති? බුදුන් කිරී සැක නැහැ, දහම් කිරී සැක නැහැ කියන එක මොකද්ද ඒක? මහානාවක වරයක් කරලා දිනවා. සෝවාන් වෙලා දුන්නා. මේ විදිකිච්ඡා මොනවද? කාංකා කියන වචනේ ගන්නවා, විදිකිච්ඡා කියන වචනේ ගන්නවා. එතන මොකක්ද විතර කිව්වේ? එහෙනම් එයාගෙන් මෙහෙම ඇහුවා නම් ඒ වෙලාවේ. ඔබට මේ ලෝකේ අනිත්‍යයි කියන එක, දුක්ඛයි කියන එක, අනාත්තයි කියන එක ගැන සැකද කියන එක නෝ කියයි. නෑ ස්වාමීනි මං කොහොමද තියා මට කොච්චර තරහව. අනිත්‍ය දේ අනිත්‍යයි කියන එක මට විශ්වාසයි. අනිත්‍ය දේ දුක දෙනවා කියන එකත් මට විශ්වාසයි. ඒක කිසිම සැකයක් නෑ. අනිත්‍යයි දුක්ඛයි නිසා කවදාවත් ඔයම හරියක් නහම් වෙන්නේ නැහැ කියලා ඒක නෙමෙයි විශ්වාසය. අවිශ්වාසයක් නෑ. අන්න ඒක නම් කලින්නේ නැහැ කවදාවත්. ඔල්ලෝක දැකේ මොකෙන්ද? මම කිව්වා. නෑ ස්වාමීනි ඇත්ත කියලා වැටහිච්ච ඉන්න මොකේද වැටහුනේ? බුද්ධිය. දැන් බුද්ධිය ගැන සැකද? දැන් ඉන්නේ ආය ධර්මයේ සැකද? හොඳයි ඔය සැකේ අත්හැරලා. ඔය ධර්මයේ ගැන සැකත් ඇත්තරුණා. අනිත්‍ය දේ අනිත්‍යයි, දුක්ඛ දේ දුක්ඛයි, අනාත්ම දේ අනාත්තයි කියලා වටහා ගන්න ඇයි ඉන්න බැයි. ඇයි සාරි මටත් වැටහිලා තියෙනවා ඒක කරා මට. ඒක අත්දැකීම වල්ලා ගතියනවා. එහෙනම් මේක පූර්ණ විචාර ලෝකේ නැද්ද? මට ඒ ගැන සැකයක් නැහැ. පූර්ණ කරපුවා ඉන්නවා මට ටිකයි පූර්ණ කරලා මට වැටහෙනවා. වලඳ වහන්න මේ තවතුරු වැටෙන බවක් තියෙනවා. එහෙනම් බැලුවා ඉන්න බව නම් සැකයක් නැහැ. සංගය ගැන සැකයක් නැහැ. ඔන්න ඔතනින් සැක නැති වෙයි. මේ ලෝකේ සියලු දහම් ගැන සැක නැති වුණත් නෙමෙයි. අන්න එතනයි තියෙන්නේ. එහෙනම් විදිකිච්ඡා කියන එක මොකද්ද? ඔන්න ඔය කියන්නාව දෙනයි තන තියෙන්නේ. නිත්‍යයි දුකයි ආත්මයි කියන මේ දෘෂ්ටියේ ඉන්න තාකල් පුද්ගලයාට. අනිත්‍යද දුක්ඛද අනාත්තද කියන එක ගැන සැකයි. ඒ ඥානෙ නැති නිසා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං මතුවෙච්ච නැති නිසා ඔහුගේ ඥානය ගැන සැකයි බුද්ධ සැකේ කිව්වේ ඒක. මෙන්න මේ සැකේ තියෙන සාක්ෂාත් විදිකිච්ඡාව තියෙන සාක්ෂාත් ඔහුගේ මානසිකත්වයේ විකෘති වෙනවා වික්ෂිප්ත වෙනවා. මෙන්න මේ නිසා බුද්ධලයාට යථාර්ථය සොලා ගැනීම හැකියාව නැති වෙනවා. ඒ නිසා නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටිය බැඳිලා විවිධාකාර විකෘති මානසිකත්වයටපත් වෙනවාම අමතක වෙනවා. අවශ්‍ය දේ මතක් කර ගැනීමට වඩා අනවශ්‍ය දේ මනස දරාගෙන වික්ෂිප්ත වෙවි. අර පිටිගේ පලාමල්ලි ඔක්කොම තියෙනවා වගේ මේ මනස ඇතුලේ ඔක්කොම දාගත්තාම එකක්වත් අවශ්‍ය දේ මතක කරන්න නිදහස් මනසක් නැහැ. අන්නේ නිදහස් චින්තනයක් නැති නිසා මොකද වෙන්නේ මතක නැති වෙන්නේ. යම් කිසි කෙනෙක් ඔන්නේ පංච නීවරණ දුරු කරගත්තා නම් අමතක වෙනවා කියන එකේ නෑ. ඊට මතක නැති නෑ විශේෂයෙන් කරන්න ඕනේ මොකද්ද? ලෝකේ නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. ඇත්ත ඇති ආකාරයෙන් බලන අනිත්‍ය දේ අනිත්‍යයි කියලා බලන්න පුරුදු වෙන්න ඕනේ. යමක් අනිත්‍ය නම් කැමතිසේ පවත්තන්න වෙයි නම් කැමතිසේ පවත්තන්න ගියොත් ඒකෙන් වේදනා දුකක් විඳිනවා මිසක් කවදාවත් සනසුවක් හම්බෙන්නේ නැහැ කියලා දකින්න ඕනේ. එහෙනම් වේදනා දුකක් කියන පවත්වාගෙන ගියත් අන්තිමට හරියක් නැතුව වෙනසිලා යනවා ඉතුරු කරපු එකක්වත් හරියක් නෑ. එහෙනම් ආත්මාදී වශයෙන් අල්ල හරියක් එකේ දිවිලා නෑ. ඒක අනාත්තයි කියලා දකින්න ඕනේ. ඔන්න ඔය ටික දකින්න පුරුදුනොත් අසීමිතව දිනුන ආසාවල් දුරු වෙලා යනවා. වැඩක් නැති මනසේ ගොඩ ගහගෙන තිබිච්ච හිස් දේවල් ඔක්කොම අහක වෙලා යනවා. මෙච්චර කල් මම අල්ලගන්න හැදුවේ මොනවද කරන්න හැදුවේ මොනවද වැඩක් ඇති දෙයක්ද? හිස් දේවල් නේ අල්ලගන්න හැදුවේ කියලා යථාර්ථය දකින්නකොට. අන්නේ වැඩක් නැති හරි අත්හැරෙනකොට මනස නිදහස්. එහෙනම් මනසට මොනවද දාන්න අවශ්‍ය දේ විතරයි. එහෙනම් අපි අනවශ්‍ය දේවල් 99ක් පුරවා ගන්නවා. ජීවිතයේ ගවල් අවසානකම් අවශ්‍ය දේ එකයි තියෙන්නේ. ඒ එකට ඉන්නේ 99ක් හිර කළා පොට්ට පොල් පුරවා හිර කළා වගේ තියෙන්නේ. තව එකක් කොබල වේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. වැඩක් නැති 99 බිලිලා යන ක්‍රමක්‍රම. ඊට ප්‍රස්තාව වෙනවා ඉතුරු එකට නිදහසේ ක්‍රියාත්මක වෙයි. එහෙනම් අවශ්‍ය දේ විතරක් මතකේ තියාගන්නවා අනවශ්‍ය දේ මතක කරගන්නේ නැහැ. අවශ්‍ය මොකද්ද කුමකට තියා දකින්න. හීන දහම් හීන හැදීලා පේන පටන් ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකො. දස අකුසලයේ හීන දහම් හැටියට දකින්න. ඒවා අහල කර ගන්න හොඳ නැහැ කියලා දකින්න. ඒ හීන දහම් අනුකූලව හිතන්නත් හොඳ නැහැ කියන්නත් හොඳ නැහැ. කරන්නත් හොඳ නැහැ වැඩක් නැහැ කියලා දකින්න. මධ්‍යම දහම් කියලා කොටසක් දකින්නවා වෙනවා. ඒ තමයි ඉදිරියලා මේ ජීවිතයේ මැරෙකම් ගත කරන්න මොනවද අවශ්‍ය කරන්නේ. මේ අවශ්‍ය බලු බාහිර ආදී බාණ්ඩ ටික අවශ්‍ය කරන්නා විල මුදල් නැද්ද සැකී රක්ෂා කරන්න වෙයිද මේ ආදී ඒ සඳහා කළ යුතු යම් කටයුතු කොටසක් අද මධ්‍යම දහම්
කායික පහසු සඳහා යමක් පරිහරණය කරන්න ඕනේ. ඒ ටික මධ්‍යම දහම. අහක් කරලත් බෑ. අල්ලගත්ත කෑ නිවනුත් නෑ. නිවන් නෑ කියන එක අහක් කරන්න බෑ. ජීවිතය අවසාන වෙනකන් බාහිර වෙලක් නැති දුක් හදාගෙන විඳින්න ඕනේ. ඒ නිසා ජීවිතේ පැවැත්වීමට පමණක් සීමා කළා ඒක කරනවා මධ්‍යම දහම. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ඉඳලා අම්සක් අසීමිතව වල ගහන්නේ නෑ. දැන් හිතුවකින් දරාගෙන නිතර ෆෑදාවල් කටයුතු කළ ප්‍රණීත දහම මොකද්ද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථය දැකීමට යම්මගක් අනුගමනය කළ යුතුද? අන්නේ ටික කරගන්න ඕනේ. මොකද ඒක තමයි විමුක්ති මාර්ගය. මොහොතක්වත් අත නොහැර. ලැබිච්ච හැම අවස්ථාවකම විසුදුරින් පිළිගන්න කරන්න ඕනේ ටික දැන ප්‍රණීත දහම දකින්න ප්‍රණීත දහම ඇති. දැන් මෙන්න මේ ටික දැක්කහම ප්‍රණීත දහම විතරයි විසුදුරින් දරාගෙන හිතලා භාවිතා කරන්නේ. ඒක ඕන තරම් දැන් ඉඳ තියෙනවා. නෑ ඕකේ 99ක් මනස වහලා තියෙන්නේ මොකද? 95ක් විතර වහලා තියෙන්නේ. අර හීන දහම් වල. ඒ පැත්තරම මනස ඉඳලා තියෙන්නේ. හීන දහම් තමයි දස අකුසල් පැත්තරයි තියෙන්නේ. ප්‍රාණඝාත සත්ත්ව හිංසා කිරීම, කෙරවීම, කරනායට අනුබල දීම, කිරීම වර්ණාක්‍රී පිළිබඳ සියලුම කටයුතු එකක්. කාරණා හතරක් තියෙනවා. පව් පැත්ත. හීන දහම් පැත්ත. කොරමරවංචා කිරීම, කෙරවීම, කරනායට අනුබල දීම, කිරීම වර්ණාක්‍රීම කියලා හතර ආකාරයෙන් කායික මානසිකත්වයේ ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒ ක්‍රියාත්මක වීම හරිය මොකද වෙන්නේ? හීන දහම් පැත්තට. කාම මිත්‍යාචාරී කිරීම, කෙරවීම, කරනායට අනුබල දීම, කිරීම වර්ණාක්‍රීම කියලා හතරකට බෙදලා හිටන් ක්‍රියාත්මක වෙනවා. ඒවා හීන දහම්. මුසාවාදී මුසාවාදී කීම, කිරීම, කියවීම, කියනට අනුබල දීම, කිරීම වර්ණාක්‍රීම. තවත් හීන දහම් හතරක්. විසුනා වාචා කීම, කිරීම, නැකීම, කියවීම, කියනට අනුබල දීම, කිරීම වර්ණාක්‍රීම. මේ තව හතරක්. හීන දහම් හතරක් බෙදලා යන්නේ. පරුසා වාචා සම්පප්පලාපා හිතේවා. අවිජ්ජා දැඩි ලෝභය. උන්ට නොවේවා මට වේවා. මෙන්න මේ අදහසින් කටයුතු කරන එක, කරවන එක, කරලට අනුබල දෙන එක, කිරීම වර්ණාක්‍රීම. මෙන්න මේක තවත් හීන දහම් හතරක්. ව්‍යාපාදී සමාතුල ක්‍රියාත්මක කිරීම. ඒ වගේම අනුග්‍රහ කරවීම. කරලට අනුබල දීම, කිරීම වර්ණාක්‍රීම. මිත්‍යා දෘෂ්ටික වීම. මිත්‍යා දෘෂ්ටියට අන්‍යයපත් කිරීම. ඒ වගේම කරවීම. කිරීම කරවීම. මිත්‍යා දෘෂ්ටිකයට අනුබල දීම ඒක වර්ණාක්‍රීම. ඔන්න ඔයකින් දස අකුසලයේ 40කට බෙදෙනවා ඔය ක්‍රමයේ. 40 ආකාරයෙන් ඉඳලා හීන දහම් 40ක් හැදෙනවා. ඔන්න ඔය හැදෙන හීන දහම් තේරුම් අරගෙන. හීන දහම් ටික අත්හැරලා දැම්මා. 95ක් මනස නිදහස් වෙලා ඉඳී. එන හිර වෙලා තිබිච්ච මනස හිර වෙලා තිබිච්ච යථාර්ථයේ ඉඳමදිව තිබිච්ච එක දැන් හොඳට ඉල තියෙනවා. දැන් මධ්‍යම දහම් තියෙනවා වගේ 5ක් විතර භාවිතා කරන්නේ 4ක් විතර. ඒ හතරත් ඒකට මධ්‍යස්ථව ඉල දෙනවා. ප්‍රණීත දහම් 2ක් තියෙනවා. හැබැයි ඒක තමයි අන්තිමට වටින්නේ. ඒක අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විතර මෙනෙහි කරමින් යථාර්ථයේ වඩනකොට ප්‍රණීත දහම විස්මුද්‍රේ වඩනකොට අන්න ඒකට අවශ්‍ය කරන නිදහස ඔක්කොම ලැබිලා තියෙන්නේ වික්ෂිප්තතාවයෙන් එකක්වත් නෑ. ඇලීම වික්ෂිප්ත කළා, ගැටීම වික්ෂිප්ත කළා, මුලාව වික්ෂිප්ත කළා. ඇලීමටයි ගැටීමටයි මුලාවටයි හේතු වෙච්ච දසකුසලයෙන් ඉවත් වෙච්ච ගම. ඒ පැත්තේ වික්ෂිප්තතාවය වෙනකොට සමාධිය ලැබිලා. සමාධි හිතකින් ඉස්සෝ යථාර්ථය දකින්නට දන්නා මධ්‍යම දහම මධ්‍යම විසින් අතුරු කරන ප්‍රණීත දහම උපරිමින් අතුරු කරනවා. මට වෙන අතුරු කරන්න එකක් නෑ ලෝකෙ. හිත විහිట్లా ඉවරයි යථාර්ථය. අන්නේ යාර කිසිම අමතක වීමක් නෑ. එහෙනම් ඉස්කෝලේ යන්නේවා ඉගෙන ගන්න ඒවා මධ්‍යම දහම. මේ ජීවිතේ පවත්වන එක අවශ්‍ය දේවල්. ඒ ටික කරගන්න ඕන. හැබැයි නිවන් දකින්නේ වනේ. නිවන් දකින්නේ නැහැ කියලා ඒකෙන් පැනලා යන්නත් බෑ. ඒවා මේ ජීවිතයක් අවසානයක පවත්වා අම්මා අතර හැමදාම කල්ල බොල්ල දෙන්න බෑ. අම්මා අතර හැමදාම තම බලා ගන්න බෑ. එහෙනම් ළමයි කවදා හරි ඉගෙනගෙන දැනුවත් වෙලා සමාජයේ ජීවත් වෙන හැටි, සමාජයේ කටයුතු කරන හැටි, සමාජයේ ඉඳලා වැඩ පිළිවෙල, සැකී රස්සාවක් කරනවා, ඒකට අවශ්‍ය කරන දේවල් ඒවා ඉගෙන ගන්න ඕනේ. අනික් අයට කරදර දෙන්න බෑ. හැබැයි ඒවා නිවන් දකින්න ඒවා නෙමෙයි. කවදා හරි මැරෙනකන් ජීවත් වෙන්න අනුන්ට අතලපා ජීවත් වෙන්න ඕනේ ක්‍රමානුකූලව. අනුන්ට බරක් වෙලා ජීවත් වෙන්න හොඳ නැහැ. ඒ නිසා මධ්‍යම දහමක් වශයෙන් මෙහි ගත යුතු කෙනෙක් හිතහිරපුණා. ඒකට අප්‍රිය බවක් තිබුණා. ඒ අප්‍රිය බව දුරු වෙනවා. ඒකට අවශ්‍ය කාල වේලාවක් තියෙනවා. මොකද හීන දහම වලට තිබ්බ 95ක හිතේ ඉල ප්‍රමාණය දැන් ඉඳ තියෙන හින්දා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට මතක හිටින්න. හැබැයි එයා දන්නවා ඒක පළවෙනි දහම නෙමෙයි කියලා. ඊළඟ අහක දාන්නේ නැහැ. අන්න මධ්‍යම දහම ස්වභාවය.
ඉතින් ওই ටික දැනගෙන කටයුතු කිරීම ධර්මානුකූලව තේරුම් ගත්ත කෙනාට මේ මතක ශක්තිය වැඩෙනවා. හොඳට මතක හිටිනවා. කරන කටයුතු හරි ලස්සනට කළ හැකි. නිවැරදිව කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ කරගන්න ප්‍රඥාව දිනු කරගෙන ලෝකේ චන්දරාගයේ බැඳෙන යමක් තිබුණා නම් ඒකත් අත්හැරලා කියන නිදහස් වෙනවා. හැබැයි චන්දරාගයේ නිදහස් වුණත් කරන රැස්තාවක් අරින්නේ නැහැ. සත්‍තාව චන්දරාගයෙන් නෙවෙයි කරන් ජීවත් වෙන්නේ. කණ්ඩ ආහාරයක් හොයාගන්න ඉන්න තැනක් ඕනේ, දේත්‍ර වේදක් ඕනේ, ඉන්ට වස්ත්‍රයක් ඕනේ, සිව්පසයක් ඕනේ. ඉතින් එදිනදා ගෙදර කටයුතු කරනකොට ඒකට අවශ්‍ය කරන කලමනාව ඕනේ. ඒව ලබා ගන්න ඒක කරන්නේ. ඒ සඳහායි කටයුතු කරන්නේ. ඒක චන්දරාගයෙන් කරන හරියක්. දසකුසලයට වැස්සාම චන්දරාගයේ මුල් වෙලාම තමයි කාමච්ඡන්දයේ මුල් වෙලා තමයි දසකුසලෙම ගොඩ නැගෙන්නේ. දසකුසල තව ක්‍රමයකින් කියනවා පංච නීවරණ. කැටි කරලා කියනවා. පංච නීවරණ විග්‍රහ කරලා කියනවා දසකුසල. දේශනාවක වෙලා තියෙනවා. මේ පංච නීවරණයෙන් දුරු වීම යම් විදියකින් සිද්ධ වෙනවා. දසකුසලයෙන් දුරු වුණාම පංච නීවරණයෙන් දුරු වීම සිද්ධ වෙනවා. පංච නීවරණ යථාර්ථයෙන් අයින් වෙලා මොකද කරන්න ඕනේ? ඇත්ත දකින්න. ඇත්ත දකින්න හරයක් තියනවා කියලා හිතාගෙන මුලා දෘෂ්ටි අයින් වෙන්න. නිත්‍යයි සුඛයි ආත්මා කියන දෘෂ්ටි අතරින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මා කියන යථාර්ථය බලන්න ඕනේ. අනිත්‍ය වෙන්නේ මෙහෙමයි දුක්ඛ වෙන්නේ මෙහෙම අනාත්ම වෙන්නේ මෙහෙම කන නිතර නිතර සිහි කරන්න ඕනේ. අන්න එහෙම කළා වටකොට දහමග වැඩෙනවා. ඒ මූලාරම්භයේ භාවනාවක මූලාරම්භයත් විදිය කෙරෙන්න ඕනේ. ආර්ය කරියර ආර්ය මාර්ගය පූර්ණ වෙන්නේ.